බුවන් දුවේ පුතේ මම අමිලස අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිකෝණයක කෝණ කියන පාඩමේ ඉතුරු කොටස. එතකොට මම එදා මේකේ මූලික දේවල් ටිකක් කතා කරා ඊට කලින් වීඩියෝ එකෙන්. දැන් අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩමේ ඉතුරු ටික. එතකොට ත්‍රිකෝණයක කෝණ සම්බන්ධව ඊට කලින් අපි ඉගෙනගෙන තියෙනවා. අපි 8 වසරේ ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක කෝණ තුනක එකතුව 180යි කියන ප්‍රමේය. එහෙමනම් මේ 9 වසරේදීත් අපි මේ පාඩමෙත් ඒකම නැවත මතක් කරනවා. ත්‍රිකෝණයක කෝණ තුනක කෝණ තුනේ එකතුව අංශක 180යි කියන එක. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මේ ත්‍රිකෝණය ගත්තාම මෙතන මම ත්‍රිකෝණයක් ඇඳලා තිනවා. මේ ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවා. එක කෝණයක් A අනිත් කෝණය B අනිත් කෝණය C කියලා. එහෙනම් මේ කෝණ තුනේම එකතුව අංශක 180ක් වෙන්න ඕන. අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. A එකතු කිරීම B එකතු කිරීම C සමානයි අංශක 180යි. මේක අපි මේ 9 වසරේදී කතා කරන්නේ ප්‍රමේයක් විදිහට. ප්‍රමේයක් කියන්නේ අපිට මේක ඔප්පු කරන්න පුළුවන් ක්‍රියාකාරකම් තියෙනවා. පොතේ වැඩි විස්තර ගොඩක් තියෙනවා. මම දැනට මේක සරලව A B C කියන කෝණ තුන එකතු වුනහම අංශක 180යි කියලා මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මේ කෝණ දෙකක් දීලා තියෙන වෙලාවක අනිත් කෝණයේ අගය හොයන්න. ඒ වගේම තමයි අපි කතා කරනවා චතුරස්‍රයක කෝණ සම්බන්ධව. මීට කලින් කතා කරලා තිනවා මම මේ චතුරස්‍රයක් ඇඳලා තිනවා. ඒකේ කෝණ හතරක් තියෙනවා PQRS කියලා. ඒතර චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. මේ තියෙන්නේ අභ්‍යන්තර කෝණ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් P ධන Q ධන R ධන S මේ කෝණ හතරේ මේකතුව අංශක 360යි කියලා. මේවා අපි ඊට කලින් කතා කරලා තියෙන දේවල්. ඊට අමතරව තමයි මේ ත්‍රිකෝණයක පාද තුනක් දික් කරාම අපිට හැදෙනවා ත්‍රිකෝණයේ බාහිර කෝණ තුනක්. බාහිර කෝණ කියන්නේ මේ එළියෙන් තියෙන කෝණ. අභ්‍යන්තර නෙමෙයි බාහිර. ඒතර මේ බාහිර කෝණ වල එකතුවත් අංශක 360යි කියලා අපි ඊට කලින් ඉගෙනගෙන තියෙනවා. ඒතර මම මේ බාහිර කෝණ තුන නම් කරලා තියෙනවා XYZ කියලා. එහෙනම් x ධන y ධන z වලගේ සමාන වෙනවා අංශක 360ට. ඊළඟට මම මේ චතුරස්‍රයක් ඇඳලා පාද හතර දික් කරලා තියෙනවා. අපිට හැදෙනවා බාහිර කෝණ හතරක්. මම මේ හතර දානවා අපි අකුරු හතරක් දාගමු. අපි දාගමු මේ වගේ මම දානවා ABCD කියලා ආයෙත් A B C D. එහෙනම් මෙන්න මේ ABCD කියන කෝණ බාහිර කෝණ හතරේ චතුරස්‍රයක බාහිර කෝණ හතරෙත් එකසුව අංශක 360යි කියලා අපි මීට කලින් ඉගෙන ගන්න. අපිට ඒකත් ලියන්න පුළුවන් මේ විදිහට A ධන B ධන C ධන D සමානයි අංශක 360යි කියලා. එතකොට මේවා ඔයාලගේ පොතේ පාඩමේ මීට වඩා ගොඩක් විස්තර ඇතුව තියෙනවා. ඒකට මේ ටික බැලුවා නම් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. එහෙනම් මම දැන් මේ කතා කරන්න අද බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම මේ පාඩමේ තියෙන ගැටලු සම්බන්ධව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගැටලු කිහිපයක්. එතකොට අපි ගත්තොත් දැන් අපිට ගොඩක් වෙලාවට ගැටලු දෙනවා මෙන්න මේ විදිහට. අපි හිතමු එන්න මේ වගේ ගානක් අපි ගමු. අපිට කියනවා ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මෙම ත්‍රිකෝණයක් තියෙනවා. බාහිරින් කෝණයක් තියෙනවා A කියලා. ඊට පස්සේ අභ්‍යන්තර කෝණයක අගය දීලා තියෙනවා 110යි කියලා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා අංශක 25යි කියලා.
දැන් අපෙන් අහන්නේ ඒ වල අගේ. දැන් මේ ගානේ අපෙන් අහනවා ඒ වල අගේ. අපි දැන් ඒ වල අගේ තමයි හොයන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ ත්‍රිකෝණයක කෝණ දෙකක අගේ දීලා තියෙනවා. අනිත් කෝණයේ අගේ දීලා නැහැ. ඒ අනිත් කෝණයට ප්‍රතිමුඛව තියෙන එහා පැත්තේ කෝණය ඒ කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් ඔයාලා මේ ප්‍රතිමුඛ කෝණ කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා. මේ සරල රේඛා දෙකක් ඡේදනය වුණාම හැදෙන මෙන්න මේ කෝණ යුගල් දෙක අපි කියන ප්‍රතිමුඛ කෝණ මේවා සමානයි කියලා. එහෙනම් ඔයාලට තේරෙනවා මේකේ මේ A කියන එක මෙන්න මෙතන තියෙන කෝණයට සමාන වෙනවා. ප්‍රතිමුඛ කෝණ නිසා. මම දැන් මෙතෙන්ට මම නිකන් අකුරක් දාගත්තොත් මම මේක B කියලා දාගත්තොත් ඔයාලට පේනවා Aට B සමාන වෙනවා. හේතුව ප්‍රතිමුඛ කෝණ. එහෙනම් අපි B වල අගේ හොයාගත්තා නම් A වල අගේ නිකම් අපිට හොයාගන්න පුළුවන්. ඒතර B වල අගේ හොයන්න පුළුවන් ත්‍රිකෝණයක කෝණ තුන එකතු 180 කියන එක භාවිතා කරලා ඔයාලට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම B ධන 25 ධන 110යි. ත්‍රිකෝණයේ කෝණ තුනේම එකතුව අංශක 180යි කියලා අපිට ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගානක් හදනකොට හේතුව ඉස්සරහින් ලියන්න ඕන මෙහෙම ලියන හේතුව ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව. එහෙනම් දැන් මේ 110 25 එකතු වුණාම 135ක් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් B ධන 135 සමානයි 180. එහෙනම් B හොයන්න නම් අපි 180න් 135 අඩු කරන්න ඕනේ. එතකොට අපිට නම් B වල අගය 80න් 35ක් අඩු කරා නම් අපිට ලේසියෙන්ම උත්තරය එනවා. උත්තරය ගන්න පුළුවන් අපිට 45යි කියලා. එහෙනම් B වල අගය 45යි නම් අපිට ලියන්න පුළුවන්. එහෙනම් A 45යි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් A සමානයි 45යි. හේතුව ප්‍රතිමුඛ කෝණ. දැන් අපි සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නයකට උත්තරය හොයනවා නම් මෙන්න හේතු ලියන්න අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම අගේ දාන්න පුළුවන්. අපි සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් වගේ ලියලා හදන ප්‍රශ්නයක් හදනවා නම් අපි මේ හේතුව ලියන්න ඕනේ. ඊට මම මේ වගේ තව ගානක් හදන්නම්. බලමු. අපි ගමු බලන්න මෙන්න මේ ගාන මේක දීලා තිනවා මෙන්න මෙතන අගේ 130යි කියලා අංශක. ඊට පස්සේ මේ අගේ x මේ අගේ x මේ අගේ x මේ අගේ x කියලා. ඊට පස්සේ මේ අගේ y කියලා දෙන්න. අපෙන් අහන්නේ x සහ y වල අගේ. දැන් ඔයාලට පේනවා මේ ගාන දැක්ක ගමන් මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එතකොට ත්‍රිකෝණ දෙක අඳුරගත්තා නම් අපිට නිකම්ම මේක උත්තරේ ගන්න පුළුවන්. එතකොට මේකේ මේ පහළින් තියෙන ත්‍රිකෝණේ එක කෝණයක අගේ දීලා තිනවා. අනිත් කෝණ දෙක සමානයි කියලා දීලා තිනවා. එහෙනම් අපිට පහළ තියෙන ත්‍රිකෝණයට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 130 එකතු කිරීම x ධන x සමානයි 180යි. එතකොට 130ට මේ ඉතුරු කෝණ දෙක එකතු වුණාම 180ක් වෙනවා. එහෙනම් 130 ධන x x එකතු වුණාම 2x සමානයි 180. එහෙනම් 2x සමාන වෙනවා 180න් 130ක් අඩු කරපුවම එන උත්තරය. එහෙනම් 2x සමාන වෙනවා අපි 80න් 30ක් අඩු කරා නම් 50යි. එහෙනම් x සමානයි අංශක 25යි කියලා උත්තරය එනවා. එහෙනම් x වලගේ 25යි නම් ඔයාලට පේනවා මේ සම්පූර්ණම කෝණය x මේකත් x. එහෙනම් මේක 2x වෙනවා මේක 2x වෙනවා. ඒ කියන්නේ මේක කෝණයක් අංශක 50යි. x සමාන 25යි නම්
x ඒවා දෙකක් තියෙනවා නම් මේකත් 50යි මේකත් 50යි. එහෙනම් මේ ලොකු ත්‍රිකෝණයේ මේ කෝණේ 50යි මේ කෝණේ 50යි මේක y. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් 50 ධන 50 ධන y සමානයි 180යි. එහෙනම් 50යි 50යි 100යි y හොයන්න නම් අපි 180න් 100ක් අඩු කරාම හරි. එහෙනම් අපේ උත්තරේ එනවා අංශක 80යි කියලා. මේ විදිහට තමයි අපි මේකේ x සහ y හොයන්නේ. එතකොට අපි ওই විදිහට අපිට ගැටලු හදන්න පුළුවන් ගොඩක් ඒවා. අපි බලමු තව ඒ වගේ ගානක් හදන්න. මම මෙන්න මේ එකක් සරල ගානක් ගන්නම් මේ වගේ. මේකේ අගේ A මේක 52යි. ඊට මෙන්න මේ පාදයයි මේ පාදයකුයි දීලා තිනවා සමාන්තරයි කියලා. මෙන්න මේක. ඊට පස්සේ මේක දීලා තිනවා 78යි කියලා. ඊට පස්සේ අපෙන් අහන්නේ ඒ වලගේ. එහෙනම් ඔයාලට පේනවා මේ සමාන්තර රේඛා දෙකක් අපිට දීලා තියෙනවා. සමාන්තර රේඛා දෙකක් මේ තීරයක් රේඛාවකින් කැපිලා තියෙනවා මේ තියෙන්නේ. මේ සමාන්තර රේඛා දෙක දැන් මේ ගත්තොත් මේ සමාන්තර රේඛා දෙකනේ මේ තියෙන දිගටම. මේ රේඛා දෙක සමාන්තරයි. ඒතර මේ සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් කැපිලා තියෙනවා. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ තන තියෙන මෙන්න මේ කෝණයයි z අකුර හැඩයට තියෙන ඒකාන්තර කෝණ. මම කලින් ඔයාලට කියලා දීලා තිනවා. මෙන්න මේ කෝණය සහ මේ කෝණය සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවක් කැපුණාම හැදෙන ඒකාන්තර කෝණ සමාන. එහෙනම් මෙන්න මේක අංශක 78ක් වෙනවා. ඒක අපිට ලියන්න පුළුවන් අංශක 78යි. එහෙනම් අන්න ත්‍රිකෝණයක කෝණ දෙකක් දන්නවා. ඊතුරු කෝණේ දන්නේ නැහැ. එහෙනම් අපි ලියන්න පුළුවන් 52 එකතු කිරීම 78 ධන A සමානයි අංශක 180යි. එහෙනම් 52යි 78යි අපිට 50යි 70යි 120යි 120යි 10යි 130යි කියලා එනවා. එහෙනම් A සමානයි 130 ධන A සමානයි 180යි. එහෙනම් A සමානයි 180 අඩු කිරීම 130. ඒ කියන්නේ ඒ වලගේ අංශක 50යි කියලා එනවා. එහෙනම් අපිට මේ විදිහට ගණන් හදන්න පුළුවන් මේ වගේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180 කියන ප්‍රමේය භාවිතා කරලා ඊට අමතරව අපිට මේ ඒකාන්තර කෝණ අනුරූප කෝණ සහ මිත්‍ර කෝණ ඊට පස්සේ චතුරස්‍රයක බාහිර කෝණ ඒ වගේ තව දේවල් මතක් කරගෙන මේ වගේ ගණන් හදන්න පුළුවන්. එතකොට අපි තව මේ වගේ ගණනක් හදුවොත් අපි දැන් ඊළඟට පොඩ්ඩක් මතක් කරගමු. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේක. ත්‍රිකෝණයක බාහිර කෝණ කියන එක. ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේම එකතුව ගැන මම උඩින් සඳහන් කරා. ඔයාලට මතක ඇති මෙන්න මෙතන. ඉතින් ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේම එකතුවේ අංශක 360යි. දැන් කතා කරන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණය සම්බන්ධව තව ප්‍රමේයක්. ඒකට මේ ප්‍රමේයෙන් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ත්‍රිකෝණයක් ඇඳහම මම මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා තිනවා එක පාදයක්. ඒකට අපිට පේනවා ත්‍රිකෝණයේ මේ පාදයක් දික් කළාම හැදෙනවා බාහිර කෝණයක්. මම මේ කෝණය x කියලා ගන්නම්. මේක අපි කියන බාහිර කෝණය කියලා. මේ වගේ බාහිර කෝණ අපිට අඳින්න පුළුවන් පාද දික් කරලා. ඒකට මෙතන මම ඇඳලා තිනවා බාහිර කෝණ. ඒකට මෙන්න ක්‍රමයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය බාහිර කෝණය
අභ්‍යන්තර සම්මුඛ ඕන දෙකෙහි එකතුවට සමාන වේ. ඔයාලගේ පොතේ මේක ලස්සනට ලියලා තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමාන වේ කියන එක. ඒ කියන්නේ මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක කියන්නේ මේ කෝණයට නම් මෙන්න මේ කෝණ දෙක. මෙන්න මේ කෝණ දෙක තමයි මේ බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ. ඒතර මේ බාහිර කෝණයත් එක්කම තියෙන අනිත් කෝණය එතකොට මේ කෝණයට බද්ධ කෝණයක් වෙනවා. අනිත් කෝණ දෙක මේ බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙනවා. එතකොට මෙන්න මේ බාහිර කෝණයේ අගය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අගයට සමාන වෙනවා කියලා කියනවා. එහෙනම් මම එතකොට මෙතන මම අකුරු තුනක් දාගමු අපි වෙන අකුරු තුනක්. මේ කෝණය A නම් මේ කෝණය B නම් මේක C නම් මේ ප්‍රමේයට අනුව කියන්නේ C වලගේ සමානයි A වලගේ D වලගේ එකතුවට. මෙන්න මේක තමයි මේ ප්‍රමේය කියන්නේ. එතකොට අපි මේක ගොඩක් පැහැදිලිව ඔයාලට ගැටලුවක් හැදුවා නම් අපි ගැටලුවකට යමු. මේ වගේ ගානක් බලමු. දැන් ඔන්න පොතේ තියෙන නිදසුනක් පොඩ්ඩක් පැහැදිලි කරගමු. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන x කියලා දීලා තියෙනවා. අපෙන් x වල අගය අහනවා. ඔයාලා දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියන්නේ මේ x අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ මේ අංශක 90 කෝණය සහ 25 කෝණය. එහෙනම් අපිට ලියන්න පුළුවන් x සමානයි 90 ධන 25. ඒතු අපිට ලියන්න පුළුවන් මෙහෙම බාහිර කෝණය සමානයි කෙටි ලියන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට බාහිර කෝණ සමානයි. එහෙනම් x ලාගේ වෙනවා 90යි 25යි 115. ඉතින් අපිට උත්තරේ ලියන්න පුළුවන්. එහෙනම් අපි තව මේ වගේ ගානකට ගියොත් බලමු. දැන් මේ වගේ ඕන තරම් ගැටලු තියෙනවා. මේක 9 ශ්‍රේණියේ 16 2 අභ්‍යාස මාලාව ඊට පස්සේ 16 1 අභ්‍යාස මාලාවේ මේ ත්‍රිකෝණ සම්බන්ධ ගණන් ගොඩක් තියෙනවා. හදන්න පුළුවන්. මම දැන් හදන්නම් මෙන්න මේ වගේ ගණනක්. මෙතන අගය දීලා තිනවා A කියලා. මේක අංශක 75යි. මේක අංශක 138යි. එහෙනම් දැන් අපෙන් අහන්නේ ඒ වලාගය. දැන් බාහිර කෝණයක් නම් අපිට දීලා තියෙනවා. එහෙනම් අපි ප්‍රමේයට අනුව දන්නවා බාහිර කෝණයගේ සමාන වෙනවා මේ දෙකේ අගයට. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අගයට. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් 138 සමානයි 75 ධන A. කලින් අපිට බාහිර කෝණය දීලා තිබුණේ නැහැ. දැන් බාහිර කෝණය දීලා අභ්‍යන්තර කෝණ දෙකේ සම්මුඛ කෝණ දෙකෙන් එකක් දීලා නැහැ. දැන් එහෙනම් ඒ හොයන්න නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ 75 මේ පැත්තට ගෙනාව නම් හරි. 138 අඩු කිරීම 75 සමානයි A. එහෙනම් අපිට එනවා 13න් 7ක් අඩු කරාම අංශක 63යි කියලා එනවා ඒ වල අගේ.
එහෙනම් අපිට ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා අපිට හදන්න පුළුවන් තව ගණන් කීපයක් අපි හදමු. එතකොට මේකේ තියෙනවා මෙන්න මෙහෙම ගාණක් අපි බලමු මේ වගේ ගාණක්. මේක අංශක 78යි කියලා දීලා තියෙනවා. මේක x මේක 52යි. ඒකට අපි x වලගේ තමයි හොයන්න ඕන. මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට ත්‍රිකෝණයක් සහ දැන් ඔයාලට පේනවා මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණයට බාහිර කෝණයකුත් තියෙනවා මෙතන. ඒ ත්‍රිකෝණයට අදාළව බාහිර කෝණයක් තියෙනවා අංශක 78ක්. එහෙනම් ඔයාලා දන්නවා දැන් මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හැබැයි අපිට බාහිර කෝණය දීලා තිබ්බට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙන් එකකවත් අගය දන්නේ නැහැ. එකක් x කියලා දීලා තිනවා අපිට හොයන්න ඕන කෝණය. අනිත් කෝණය මොකුත් දීලා නැහැ. හැබැයි ඔයාලට වෙන දත්තයක් දීලා තිනවා මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි. මෙතන කෝණය 52යි කියලා. ඉතින් ඔයාලට මේක දැක්කම පේනවා මේ දෙක ඒකාන්තර කෝණ වෙනවා. ඒ කියන්නේ මේ කෝණයයි මේ කෝණයයි සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් කැපුණාම හැදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මෙන්න මේ කෝණය 52යි. මේ කෝණය අංශක 52යි. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් මේ උඩ ත්‍රිකෝණය භාවිතා කරලා 78 සමානයි 52 ධන x කියලා. එහෙනම් x වන්න නම් 78න් 52ක් අඩු කරන්න ඕනි. 78න් 52ක් අඩු කරාම ඔයාලට එනවා x ලාගේ 8න් 2ක් 6යි 8න් 5ක් 2යි අංශක 36යි කියලා එනවා. එතකොට මේ විදිහට තමයි මේ ගැටලු හදන්නේ. මේ වගේ ගණන් ගොඩක් තියෙනවා. ටිකක් සංකීර්ණවත් තියෙනවා. ඉතින් ඒවා මේ වගේ දේ ඒවා හදලා ඒවට යන්න පුළුවන්. ඊපස්සේ මේ පාඩම මෙතනින් ඉවරයි. දැන් ඔයාලා කරන්න ඕන දේ තමයි මේකේ තියෙන අමාරු ගණන් තනියම හදන්න උත්සාහ කරලා අපහසු නම් කාගෙන් හරි අහන්න පුළුවන් ගුරුවරයෙක්ගෙන් අහලා ඒවයි ගැටලු තියෙනවා විසඳගන්න. එතකොට අපි ඊළඟට තවත් පාඩමකින් හමු වෙමු. මේ පාඩම අවසන් වෙනවා. එතකොට මේකේ වැඩිදුරට කතා කරනවා තවත් මේ වගේ ගැටලු 10 සහ 11 වසරවල. එතකොට ඔයාලා මේ පාඩම හරියට ඉගෙන ගත්තොත් ඒ පාඩම් වලට ගොඩක් ලේසි වෙනවා. ඒ නිසා මේ ගණන් තනියම ගෙදරදී හදන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.